සදාතන මිතුරුතුමු විපතෙදිමාත් නොහරින්නු අවසනමා වෙනුවෙන් දිවිපුදදුන් ඔබයි සදාතන මිතුරුතුමු තුල්වීමේ ගීතිකාව ගීතිකා අංක 11 ගීතනු ගී අංක 11 බිඳු සැලෙනා හිරු රැස් දිලෙනා නව දිනකට අප පාතබනා රසගී ගැයෙනා දෙවිඳු පැසසෙනා නව සිතුවිලි ගොමු කර හදිනා නව සිතුවිලි ගොමු කර හදිනා ඔබ හට පැසසුම් වේවා අප හට දුන්නව දිනතා ඔබේ නම ලෝ පැතිරේවා අප මුවගින් නිසි ලෙසිනා අප මුවගින් නිසි ලෙසිනා වැසි පොද වැටෙනා මද නල හමනා අප සිත් සතුටින් නිපිල වෙනා ඊ හඬ නගනා දෙවිඳු පැසසෙනා නව සිතුවිලි ගොමු කර හදිනා නව සිතුවිලි ගොමු කර හදිනා ඔබ හට පැසසුම් වේවා අප හට දුන්නව දිනතා ඔබේ නම ලෝ පැතිරේවා අප මුවගින් නිසි ලෙසිනා අප මුවගින් නිසි ලෙසිනා ස්වාමීන් වහන්සේ තම සෙමග සෙනග මුදාගත් සේකයි පොළොවේ සීමාවන්ට ඇසෙන තෙක් පළ කරන්න. හලෙලූයා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් ආමේන්. ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, උත්තාන සමයේ 6 වෙනි ඉරිදුන මෙනෙහි කිරීමටයි අද ඇතුල් වෙන්නේ. දිව්‍ය ආගිය තුල ස්වාමින් වහන්සේ ඔබව මාව ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ කරන්නට පොරොන්දු වෙනවා. උන්වහන්සේ කියනවා මම ඔබව කවමදාවත් අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා. ශුද්ධාත්මයන් ඔබත් එක්ක සදාටම ඉන්නවා කියලා. ඒක අපි දකිනවා පළවෙනි කියවීමේ පිලිප් සමාරියේ කරන සේවය තුළ ශුද්ධාත්මයන් එයාලගේ ජීවිතයත් එක්ක කටයුතු කරන විදිය. ඒ වගේම දෙවෙනි කියවීමේ පේතෘතුමා කතා කරලා කියනවා නිර්දෝෂ හෘද සාක්ෂියක් එක්ක ඉන්න හැම වෙලාවෙම ජීවිතවලට බලාපොරොත්තුව ඇති වෙන විදියට කතා කරන්න. අපි මේ කොරෝනා වසංගතයේ ඇස්සේ අරගල පීඩා මැද්දේ ඉන්න තැන ශුද්ධාත්මයන් ඔබත් එක්ක මාත් එක්ක යන බව අයිති කරගමු. ජේසු අපි වනාත කරන්නේ නැති බව විශ්වාස කරමු. අනිත් අයගේ ජීවිතයට වලටත් බලාපොරොත්තුව ගෙන දෙන විදියට ජීවත් වෙන්නට මේ දිව්‍යයාගේ තුල බලය ශක්තිය ඉන්නලා අපි මැදිහත්ව යාඥා කරමු. සුළු මොහොතක් නිහඬව දත් වැඳගෙන දෙනෙත් වස්සාගෙන අපි අතිනුණු සෑම සියලු පාපයකටම සමාව ඉල්ලා යාඥා කරමු.
සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිතිකන්නේ මරියතුමියද සියලු සුරදූතයන් හා ශ්‍රද්ධාවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමීනි කරුණා කළ මැනව, ස්වාමීනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමීනි කරුණා කළ මැනව, ස්වාමීනි කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවෙන් වහන්සේගේ දෑවල තනන්හට සමය වේවා. දෙවි ස්වාමීනි ස්වර්ගයේ රජාණනි සියලු බලති දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජානිත පුත්‍ර ස්වාමීනි ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාජ බාලකයන්නි පියාණන්ගේ පුත්‍රයාණනි ලෝය පවහරන වහන්සේ අපට කරුණා කළ මැනව. ලෝය පවහරන වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසනා වූ යේසු ක්‍රිස්තුනි එකම ශුද්ධ වූ තනන් වහන්සේ වහන්සේම එකම ස්වාමීන් වහන්සේ වහන්සේම එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේම. ආමේන්. අපි ආඥා කරමු. සදා ජීවමාන දෙවි ස්වාමීනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන වීමේ ජය විජයග්‍රහණය සමරන මේ පාස්කු සමය හෘදයාංගම ප්‍රීතියෙන් පසු කිරීමට අපට වරම් දුන මැනව. අපේ ජීවිතද නවතාවෙන් සරසා ගැනීමට අපට උදව්ව මැනව. මේකදී ඔබ ආශුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වඩිවන්න පළවෙනි කියවීම. අපොස්තලයන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කළේය. පිලිප් කී දේ ඇසූ ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහයෝ ඔහුට එකසිතින් සවන් දුන්හ. අශුද්ධාත්මයන්න් වැහි සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහහඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශ භාග රෝගීහුද කොරුද සුව කරනු ලැබූහ. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇතිවිය. සමාරියයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි අපොස්තලවරුන්ට සැලවුයෙන් ඔහු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූහ. ඔහු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයන්න් ලැබෙන ලෙස යහක්ෂා කළහ. මන්ද ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බෞතිස්ම ස්නාපනය කරනු ලැබුවා මිස ඒ වනතුරුත් ශුද්ධාත්මයන්න් ඔවුන්ගෙන් කිසිවෙකුට කෙරෙහි පැමිණ තිබුණේ නැත.
අපොස්තුලවරණ ඔවුන් පිට අත්‍යබූ කල ඔවුනට ශුද්ධාත්මයාණන් ලැබිනි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර ලොව ඇසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. ලෝවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. ලොවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න. දෙවිතුමන් මෙලෙස කියන්න. ඔබේ ක්‍රියා කොපමණ බියජනකද. ඔබේ බල පරාක්‍රමය අති මහත්ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝය. ලෝවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. ලොවැසි සියල්ලෝ ඔබ නමදින්නෝය. ඔබට ගී ගායා ඔබේ නම පසසන්නෝය. එන්න දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර විචනකය. එතුමානෝ මුහුද වියලෙවිමක් කළසේක. සෙනග ඒ මැදින් පයින් ගමන් කළෝය. ලෝවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. එබැවින් එතුමන් තුල අපි ප්‍රීති ප්‍රමෝදවන්නෙමු. එතුමානෝ බල පරාක්‍රමයෙන් සදහටම ලොව පාලනය කරනසේක. එතුමානෝ විජාතීන් දෙස නිත්‍යමා බලනසේක. කිසිම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහිව නොගැටේවා. ලෝවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. දෙවිඳුන් නම දින සියල්ලෙනි එන්න සවන් දෙන්න. එවිට එතුමානන් මට කළ දේ මම කියා දෙන්නෙමි. දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. මාගේ අයදුම එතුමානෝ ඉවත නොදැමූසේක. සිය පෙමින් මා ඈත් නොකළසේක. ලෝවැසි සියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමු වන හසුනෙන් කොටසකි. ඔබගේ සිතින් ක්‍රිස්තුස් වහන්සේට සමිදානන් වහන්සේ හැටියට ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම්ව සිටින්න. එහෙත් ආචාරශීලීවද ගෞරවයෙන් යුක්තවද එසේ කළ යුතුය. ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධව කතා කරන අය ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලැජ්ජාවට පැමිණෙනු ඇත. ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම් එය නපුර කර දුක් විඳීමට වඩා හොඳය. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවිපිදූසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවිපිදූසේක. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූසේක. ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූසේක. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද සඳහා නැගිට සිටින්න. Hallelujah, 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 hallelujah. යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. Hallelujah, hallelujah.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජෝම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ මට ප්‍රේම කරන්නහු නම් ඔබ මගේ ආඥා පිළිපදින්නහුය. එවිට මම පියාණන් වහන්සේගේ ණය දින්නෙමි. උන්වහන්සේද ඔබ සමග සදාටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. ඒ සහායදායකයන්ෝ සත්‍යතාවය ආත්මයන්ෝය. උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා පොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. ඒත ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටිමින් ඔබ තුල වැඩ වසනසේක. ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි. මම නැවත ඔබ වෙත එන්නෙමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා තවත් මා නොදකිති. ඒත් ඔබ මා දකින්නහුය. කුමක් හේයින්ද මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි. ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුලද ඔබ මා තුලද සිටින බව ඔබ දැනගන්නහුය. මගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරනසේක. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන ප්‍රමාන්තේනි. මගේ ආදර ප්‍රේමාන්තයනි අද ස්වාමින් වහන්සේ කතා කරලා කියන වචනය මම ඔබට අනාථ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබට අනාථ වෙන්න ඔබව අනාථ වෙන්නට දෙන්නේ නැහැ. අනාථයි කියන වචනය අනාථයි කියන තැනදී ඒක ප්‍රධාන වශයෙන්ම අපි අනාථ දරුවෙක් කියලා කතා කරනවා. අනාථ දරුවෙක් කියලා කියද්දී සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවෙක්ව හදාගන්න ගත්තයින් පස්සේ ඒ දරුවා දැනගත් දවසේදී මට මම මේ අම්මා තාත්තගේ නෙමෙයි කියන එක සයිකොලොජිකලි සම්පූර්ණයෙන්ම ඒ දරුවව කඩාගෙන වැටෙන තැන. කන්නතෙල් මුත්ත මිට්ටල් කියලා ටැමිල් මූවි බලලා තිනවා. කන්නතෙල් මුත්ත මිට්ටල් ලංකාවේ LTT ප්‍රශ්නයත් එක්ක ඩීල් කරනවා. ඉතින් ඒකේ ඒ දරුවව ඒ පුංචි දුවට කියනවා අවසානයේ කතා කරලා කියනවා 9 වෙනි අවුරුද්දේදී එයාට කතා කරලා කියනවා ඔබ ඇවිල්ලා පුතේ දුවේ අපේ දරුවෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ දරුවා තුළ ඇතිවන ආතතිය ඒ කියන්නේ මම අයිති කාටද? sense of belonging මම කාටද බාර කියන තැනදී ඒ දරුවව සම්පූර්ණයෙන් අසරණ වෙනවා. ඉතින් තාත්තා මම හොයාගෙන ලංකාවට ඇවිල්ලා ඉතින් එතකොට තමයි තාත්තා සුයිසයිඩ් බොම්බර් කෙනෙක් අම්මා මාංකොලම් වල ඉඳන් LTT එකට ජොයින් වෙලා එහෙම අම්මව හම්බ වෙලා කන්නතෙල් මුත්තම් මිට්ටාල් කඹුලට එක හාදුවක් දුන්නොත් කියන තමයි ඒකේ වචනේ. ලස්සන චිත්‍රපටය. ඉතින් කෙසේ වෙතත් දැන් මෙතනදී අනාථයි කියලා කියද්දි මම කාටද අයිති වෙන්නේ? මම කාටද බාර වෙන්නේ? ඒ කියන්නේ ඒ අනාථකම තියන්නේ එළියේ සිද්ධිවලට වඩා ඇතුළෙන්. ඒ කියන්නේ අපි හිතමු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. දරුවා දන්නවා නම් මේ මගේ අම්මා මේ මගේ තාත්තා එයාලා මාව බලා ගන්නවායි කියලා. ඒත් එළියේ අරගලේ මොකක් වුණත් මොන තරම් ඒ එළියේ අරගල ලොකු වුණත් අර සංරක්ෂණය sense of belonging කියන එක ඒකෙන් එයාට ලොකු උත්තරයක් හම්බ වෙනවා. ඉතින් ජේසු කතා කරලා කියන්නේ මං ඔබව අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා. ලෝකයේ කැළඹිලි ප්‍රශ්න අරගල කඩාවැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි. කොරෝනා එන්නේ නැහැ කියන එක නෙමෙයි. ජේසු එතන අනාථයි කියන එක කතා කරන්නේ මම ඔබත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ ඔබ වටිනවා කියන එක. ඒක ගොඩාක් වෙලාවට තමගේ වටිනාකමත් එක්ක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇයි මාව ඒ දරුවා අම්මගේ හම්බෙච්ච ගමන් අහනවා ඇයි මාව දාලා ගියේ? ඒක තමයි ගොඩාක් වෙලාවට ඒ දරුවෝ අහන දේ ඇයි මාව දාලා ගියේ? ඇයි මාව වටින්නේ නැද්ද?
දැන් මේ තන තමුන්ගේ වටිනාකමත් එක්ක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමුන් අවැදගත් නම් තමුන් තේරුමක් නැහැයි කියලා තමුන්ට ඔළුවට ගියොත් ඒක මහා ජීවිතයේ ඇති වෙන ප්‍රබල අනාථකමක්. ඊට පස්සේ ඒ පුංචි දුව අහනවා අම්මගෙන් එක පාරක්වත් ඇල්ලුවේ නැද්ද? හම්බ වෙච්ච ගම්ම දාලා ගියා එක පාරක් ඇල්ලුවේ නැද්ද කියද්දි අම්මා අහනවා අම්මා කියනවා මේ ඇඟිල්ල අරගෙන එක පාරක් මෙහෙම චුට්ටක් අත ගාලා මං ගියා කියලා. එතකොට කියනවා ඇයි දැන් හද්දක් දෙන්න බැරිද? එතකොට තමයි බදාගෙන හඳන්. දැන් මේ පස්සුබිම ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි අනාතයි කියන තැනදී ස්වාමින් වහන්සේ ඔබට මට කියනවා මම ඔබව අනාත වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ මගේ මම ඔබේ. ඒකයි යෙසායා 43 උන්වහන්සේ 4 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. යෙසායා 43 4 වෙනි වගන්තියේ උන්වහන්සේ දයාබරව කතා කරලා කියනවා වචනය බලන්න අපි හැමෝම අයිති කරගමු. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි යෙසායා 43 4 උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මගේ ඇස් හමුවේ වටිනා වස්තුවක් නුඹලා මගේ ඇස් හමුවේහි වටිනා වස්තුවක් වන බැවින්ද ගරු කටයුතුව සිටින බැවින්ද මා නුඹලාට පෙම් කරන බැවින්ද නුඹලා මුදන පිණිස දේශයෙන් හා මේ කතා කරන්නේ දිව්‍ය සංරක්ෂණය ගැන. ඔබ මමම ඔබට වටිනවා කියන එක. අපි යෙසායා 49 15 වෙනි වගන්තිය ගමු. යෙසායා 49 15 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ බැඳීමට වඩා එහා ගිය ස්ථිරත්වයක්. ඒ යෙසායා 49 15 සමිදාන පිළිතුරු දෙන මෙසේ වදාරනසේක. අපි හැමෝම කියමු මවකට හැකිද කුසේ දරු බිලිඳා අමතක කරන්න හැකිද ඈට ඇගේම කිරිදරුවාට පෙම් නොකරන්න මවක ඇගේ දරුවා අමතක කළත් මම නම් කිසිදා නුඹ අමතක නොකරමි. බලන්න මේ අනාථකමට උන්වහන්සේ උත්තර දෙන විදිය. ස්වාමීන් වහන්සේ කියනවා කවමදාවත් මම ඔබව දාලා යන්නේ නැහැ. දැන් ගිය සතිය උන්වහන්සේ කතා කරලා කිව්වා මම යනවා. හැබැයි මම යන්නේ ඔබට තැනක් ලෑස්ති කරන්න. එහෙම තැනක් ලෑස්ති කළා මම එනවා ආයි ඔබව එක්කගෙන යන්න. මම ඉන්න තැන ඔබත් ඉන්න පිණිස. ඒතර ඒ වෙන්ව යෑම තුළ ලොකු තේරුමක් තියෙනවා. ඉතින් එතනදි තමයි ස්වාමීන් වහන්සේ මේ ඇෂුරන්ස් එක අද දෙන්නේ මම ඔබව අනාථ වෙන්න දෙන්නේ නැහැ. අනාථ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබත් එක්ක ඉන්නවා. ඒ අනාථ වෙනවා කියන එකට උත්තරය ප්‍රධාන වශයෙන්ම සුද්ධාත්මයano තුල උන්වහන්සේ ඔබට මට දෙන්නට යනවා. කියන්නේ මගේ ප්‍රේමවන්තයනි ඒ කියන්නේ ආත්මයano තමයි සුද්ධාත්මයano තමයි දේව තාත්තා ජේසු අතර සම්බන්ධතාවය. එතකොට ඒ සුද්ධාත්මයano තමයි ජේසු කතා කරලා කියන්නේ ඔබ සේවය කරන්න යන්න ඉස්සෙල්ලා ඔබ එළිය මොනව කරන්නත් ඉස්සෙල්ලා ඔබ ජෙරුසලමේ ඉන්නේ ඉහළින් බලය ලැබෙනකම්. ඒ ඉහළින් බලය සුද්ධාත්මයano තමයි ඔබ කාටද අයිති කියන එක පෙන්වන්නේ. ඔබ මේ ලෝකේ නෙමෙයි මේ ලෝකෙන් වෙන් කරලා අරගෙන තියෙනවා ඔබ අයිති උන්වහන්සේට කියන එක. ඒකයි ජෝහන් 15 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමවන්තයනි ජෝහන් 15 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 18 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. ජෝහන් 15 18 උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ලෝකයා ඔබට ද්වේෂ කරත් නම් ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න. 19 ඔබ ලෝකයට අයිති නම් කියන්නේ ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. ඒත් ඔබ ලෝකයට අයිති නොවන නිසා ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසා ලෝකයා ඔබට ද්වේෂ කරති. මගේ ආදර ප්‍රේමවන්තයනි එතනදී එකයි ඔබ මෙතන නෙමෙයි ආයති. ඔබ ආයති උන්වහන්සේට. එතකොට ඒ තැන ඔබව මේ ලෝකයේ එකයි මේ ලෝකයේ සතුටු වෙද්දී ඔබ දුක් වෙනවා. කියන්නේ මේ ලෝකයේ තලයෙන් ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක ගමන යනකොට මේ ලෝකයේ තලයෙන් සුඛිත මුදිත තනකට ෂෝක් කියන තනකට නෙමෙයි ඔබ වර්ගණය යන්නේ. හැබැයි ඔබ මම අයිති වෙන තැනක් කියන දැනදී ඔබ මම මේ ලෝකයේ තුල බැලුමට අනාථ වුණාට ස්වාමීන් වහන්සේ තුල අනාථකමක් නෙමෙයි. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ උන්වහන්සේ කතා කරලා කියන ඔපොසිෂන් සිරාක් පොතේ උන්වහන්සේ දෙවනි වගන්තියේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තිනි සිරාක් දෙවනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා ඒ ඔබගේ මගේ ජීවිතය ඒ කියන්නේ ඒ වේදනාව මේ ලෝකේ වේදනාව විඳින එකේදී ලෝකයට පේන්නේ
එක විදිහකට. උන්වහන්සේ කතා කළා කියනවා මගේ පුත්‍රය ඔබ ස්වාමී පළවෙනි වගන්තිය සිට ඔබ සමිඳුරන් වහන්සේට සේවය කිරීමට අදහස් කරන්නේ නම් කරදර හිරිහැර විඳීමට සූදානම් වන්න, අවංක හෘදයක් ඇතිව සිටින්, ධෛර්යමත් වන්න, විපත් කාලයේදී බිය නොවී සිටින්න, සමිඳුනට ඇලුම්ම සිටින්න, එතුමන් අත් නොහරින්න. එවිට ඔබේ අන්තිම දවසේදී ඔබ ගරු බුහුමන් ලබන්නේය. පස්වෙනි වගන්ති කියනවා රත්තරන් ගින්නේ උරගා බලනු ලැබේ, තෝරාගත් අය නින්දාව නැමැති උතුනේහි පරීක්ෂා කරනු ලැබේ. තෝරගත්ත අයට මේ ලෝකෙන් තෝරගත්ත කියලා කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තෙනි මෝසස් තෝරගද්දී මෝසස්ට කට්ටක් කන්න වුණා. මෝසස් බැහැයි කියද්දී පාරාව ගාවට යන්න වුණා. එයා වෙතරින් ගත්තා. ඒ අරගල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. තෝරගත්ත කියන්නේ එහෙම තැන. එකයි ආබ්‍රහම් තෝරගද්දී ආබ්‍රහම්ට කතා කළා කිව්වා ඔබ දරුවව මරන්න කියලා. තෝරගන්න කෙලෙසි නැහැ. ඒතර මේ ලෝකෙන් තෝරගන්නවා කියන්නේ ඔබව අරමුණකට ස්වාමීන් වහන්සේ ගන්නවා. හැබැයි තැනදී උන්වහන්සේ කියනවා මම ඔබව අනාථ වෙන්න දෙන්නේ නැහැ. ධර්ම සලමුන්ගේ ප්‍රඥාවේ දෙවනි පරිච්ඡේදය බලන්න. සලමුන්ගේ ප්‍රඥාවේ දෙවනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරලා කියනවා ලෝකයේ ඉස්සරහා ඒක සමාවෙන් තුන්වෙනි පරිච්ඡේදය ලෝකයේ ඉස්සරහා ඒක හතරවෙනි වගන්තිය බලන්න. තුන්වෙනි වගන්තිය ඔවුන් අප අත්හැර යෑම කියන්න ඔවුන් අප අත්හැර යෑම නැත්තටම නැතිවීමක් මෙන් විය. නැත්තටම නැතිවීමක් ඒත් ඔහු එහෙත් ඔහු සමාදානයේ සිටිති. සමාදානයෙන් සිටිති. තුන්වෙනි වගන්තිය පළවෙනි පරිච්ඡේදය ගන්න. තුන්වෙනි පරිච්ඡේදය පළවෙනි වගන්තිය. සුදනාගේ ජීවිතය සුදනාගේ ජීවිතය දෙවිඳුන්ගේ රැකවරණෙහිය. දෙවිඳුන්ගේ රැකවරණය. හතරවෙනි වගන්තිය ගන්න. ඔවුන් දඬුවම් ලැබුවන්සේ ඔවුන් දඬුවම් ලැබුවන්සේ මිනිසුන්ට පෙනුන නමුත් මිනිසුන්ට පෙනෙන නම් ඔවුන්ගේ බලාපොරොත්තුව ඔවුන්ගේ බලාපොරොත්තු අමරණීය භාවයෙන් අමරණීය භාවයෙන් පෝෂණය වී ඇත. පෝෂණය වී ඇත. ඔවුන්ගේ වේදනාව ඔවුන්ගේ වේදනාව අල්ප විය. අල්ප හයවෙනි වගන්තිය. එතුමානෝ එතුමානෝ උතුනේ රත්තරන් මෙන් උදුනේ රත්තරන් මෙන් ඔවුන් පරීක්ෂා කළසේක. ඔවුන් පරීක්ෂා කළසේ දවනයාග පූජාවක් මෙන් දවන යාග පූජාව ඔවුන් පිළිගත්සේක. ඔවුන් පිළිගත්සේක. විනිශ්චය කාලය පැමිණෙන විට විනිශ්චය කාලයේ පැමිණෙන විට ඔහු බබලෙන්නෝය. ඔහු වැවලෙන මගේ ආදර ප්‍රේමවන්තයනි එකයි මේ ලෝකෙන් තෝරගත්තාම වෙන දේ. එතකොට උන්වහන්සේ කතා කළා කියනවා හැබැයි මිනිස්සෙක් විදිහට ඔබට අපිටම හැමෝටම රිදෙයි. පාළු දැනේ, අසරණකමක් වගේ දැනේ. ජේසුස් කියනවා ඔබ මගේ පනත් අනුභවනය කරනවා නම් ඔබ මම කියන දේ අහනවා නම් මම ඔබ මට ආදරෙයි. එකයි අද වචනේ කතා කරලා කියන්නේ ඔබ මට 15 වෙනි වගන්තිය ඔබ මට ප්‍රේම කරන්න වුනම් ඔබ මාගේ ආඥා පිළිපදින්න උය එවිට මම පියාණන් වහන්සේගේ ණය දින්නෙමි. කියන්නේ ආදරේ නම් ආඥා කියලා කියද්දි මේක තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ ආඥාවක් කියන්නේ නීතියක් නේ. මේ ඇවිල්ලා දසපනතවත් එහෙම නීතියක් නෙමෙයි. ඇත්තටම මේකේ ආඥා කියන තැනට එන්න ඕනේ වචනය වර්ඩ් මගේ වචනය පිළිපදිනවා නම් ජේසුස් කියන දේ අයිති කර ගන්නවා නම් ජේසුස් කියනවා මම ශුද්ධාත්මයන්ව ඉල්ලලා ඔබට යාඥා කරනවා. ඒ කියන්නේ ඔබ මගේ ජීවිතයේ මේ අසරණ කමේදී පාළුවේදී මගේ ආදර ප්‍රේමාන්තනේ උන්වහන්සේගේ වචනය අපි අයිති කර ගන්නට ඕනේ. ගොඩාක් වෙලාවට අපිට කරන්න බැරි වෙයි. හැබැයි වචනය විශ්වාස කරනවා කියන තැනක. ශුද්ධාත්මයන්ව වචනයත් එක්ක සම්බන්ධයි. ඒ වචනය තුල ඉති ශුද්ධාත්මයන්ව ගොඩාක් වෙලාවට ජේසුස් අද කතා කරලා කියනවා ශුද්ධාත්මයන්ව මගේ වචන අරගෙන ඔබට අනාවරණය කරනවා. එකයි වචනේ කතා කරලා කියන්නේ අද කියවීමේ මගේ ප්‍රේමාන්තයන් අද සුවිශේෂ කතා කරලා කියනවා බලන්න සත්‍යතාවය ඒ 17 ඒ සහායදායකයන්ෝ සත්‍යතාවයේ ආත්මයන්ෝය උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා පොසත්ය. මොකද උන්වහන්සේ කතා කරලා කියනවා සත්‍ය මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. ඒත් උන්වහන්සේ හඳුනන්නෝහිය. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේව පිළිගන්නවා කියන තැනදී ශුද්ධාත්මයන් වෙනවා කියද්දී ජේසුස්ගේ වචන අරගෙන පූර්ණ සත්‍යතාවය සත්‍ය කරා ඔබට අරගෙන යනවා. ඒක ශුද්ධාත්මතර ඔබ ජේසුස්ගේ වචනයත් එක්ක ඉන්නවයි කියන එක අනිවාර්ය දෙයක්. ඒ වචනයත් එක්ක ඉන්නවා කියන තැනදී තමයි ශුද්ධාත්මයන් ඔබ තුල ක්‍රියා කරන්නේ. ඒ තැනදී උන්වහන්සේ කතා මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ සමග බනාත වෙන්න දෙන්නේ නැහැ. ඔබ සමග සදහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනවා. ශුද්ධාත්මයන් ආවයින් පස්සේ ශුද්ධාත්මයන් ඔබගේ මගේ ජීවිතේ ආවයින් පස්සේ උන්වහන්සේ මොකක්ද කරන්නේ?
උන්වහන්සේ මගේ ප්‍රමාතනේ ඔබව ස්වාමීන් වහන්සේගේ ත්‍රිත්වික සම්බන්ධතාවයට අරගෙන යනවා. එතකොට උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න පුත්‍රභාවයක් ගැන. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය ගන්න. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා දේව ආත්මයන්න් විසින් කියන්න දේවාත්මයන්න් මඟ විසින් පෙන්වනු ලබන්නෝ මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ කියන්නේ ඔබට ඇතුලෙන් මඟ පෙන්වීමක් ඇද්දී ඒ කියන්නේ ඒ දරුකමත් එක්ක මඟ පෙන්වීමක් එනවා. ඒතර උන්වහන්සේ ඇතුලෙන් කතා කරලා කියනවා මේ දේ කරන්න, මෙතනට යන්න, මේ දේ උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ක්‍රියා කරනවා. ඒ මඟ පෙන්වීම. ඒක තමයි අද පිලිප්ගේ දකින්නේ. පිලිප් මගේ ප්‍රේමවන්තනි පිලිප් එතනට යන්නේ ස්ටීවන්ගේ මරණයත් එක්ක. ස්ටීවන් තුමාට ගල් ගහලා මරණ තැන සභාව කැළඹෙනවා, යාළුවා විසිරෙනවා. ඉතින් පිලිප් ඇවිල්ලා ගෝලයක් නෙමෙයි, ගෝලය 12 දෙනාගෙන් කෙනෙක් නෙමෙයි. පිලිප් ඇවිල්ලා ස්ටීවන් තුමත් එක්ක උපස්ථානය සඳහා පත් කරන කෙනෙක්. ඒ ආහාර බෙදා ගැනීමේ ප්‍රශ්නයේදී. එතකොට ඒ තැනදී පිලිප් එහෙම කෙනෙක්, හැබැයි ශුද්ධාත්මයන්ෝ පිලිප් වර්ගන යනවා. ඔබට මතක නම් ශුද්ධාත්මයන්ෝ පිලිප්ට කියනවා නපුංසකයෙක්ට කතා කරන්න කියලා කරත්ත යද්දී පිලිප් එයාට කතා කරනවා. එයා බෞතිස්ම ස්ථාපනය කරනවා. හැමත ඊට පස්සේ පිලිප් එතනින් තව තැනකට අරගෙන යනවා. බෞතිස්ම ස්ථාපනය කරපු ගමන් පිලිප් නොපෙනී යනවා. ශුද්ධාත්මයන්ෝ එයාත් එක්ක කටයුතු කරන විදිය ඒක හරි ලස්සනයි. ඒ ශුද්ධාත්මයන්ෝ ඔබව මෙහෙවනවා. ඒ කියන්නේ මෙහෙවන තැනදී ඔබට අයිති වෙනවා පුත්‍රභාවයක්. මට උන්වහන්සේ වැහෙනවා කියද්දි, මාව මෙහෙවනවා කියද්දි පුත්‍රභාවයක්, sense of belonging. ඒ කියන්නේ මම අයිති කොතනද? මේ ලෝකේ මට කිසිම තැනක් නැති වුණාට ජේසුස් එකයි කිව්වේ මට හිස තියා ගන්න තැනක් නැහැ. කුරුල්ලුන්ට කැදලා තියෙනවා, හිවලුන්ට බෙන තියෙනවා. මට කිසිම තැනක් නැහැ. හැබැයි ශුද්ධාත්මයන්ෝ සුළඟ ඔබව අරගෙන යනවා වගේ ජෝම් 3 උන්වහන්සේ කතා කරලා කියනවා සුළඟ තැන් වල හමනවා. කොහෙන්ද එන්නේ, කොහෙන්ද යන්නේ කියලා දන්නේ නැහැ. බැලුමට අනාතයි. අපි එක කිව්ව සුළඟට ඇඩ්‍රස් නැහැ. ශුද්ධාත්මයන්ටත් නැහැ, අපිටත් තියෙන්න බෑ. ඇඩ්‍රස් එකක් නැහැ. ඒ කියන්නේ අනාතයි. අනාතකම කියන්නේ ප්‍රැක්ටිකලි ඇඩ්‍රස් එකක් නැහැ. ඒ කියන්නේ ඉන්න තැනක් නැහැ. අනාතයි. හැබැයි ශුද්ධාත්මයන් තුල ඒක අනාතකමක් නෙමෙයි මගේ ප්‍රමාදනේ. ශුද්ධාත්මයන් ඔබව නිදහස්ව අරගෙන යන තැන. ඒතර පිලිප්ගේ ජීවිතය අපි දකිනවා එහෙම ආලේපයක්. හැබැයි මම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශුද්ධාත්ම ආලේපය තියෙනවා කියන අය ඉන්නවනේ. නේ. ශුද්ධාත්ම ආලේපය අපි තමයි ගමනක ඉන්නේ. අනිත් අය ඔක්කොම ගමනේ නැහැ. අපි තමයි ගමනේ අත්දැකීම. ඉතින් අර අඩියක් දෙකක් උඩින් තමයි යන්නේ. අනිත් ඔක්කොම කසඩයෝ අපි තමයි ගමනේ ඉන්නේ. praise the lord. හරි ආමෙන්. කියන්නේ හරි මගේ ආදර ප්‍රේමන්තයනි සමහර වෙලාවට ආත්මයන් තුල කියලා ක්‍රියා කරද්දී එන්න ලොකු මානයක් එන ඔළුවට. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් පැරිෂ් ප්‍රීස්ට්ටත් වඩා ආත්මානුගතයි යා. නේ. ඒ කියන්නේ පියතුමන්ලට වඩා අනිවාර්යෙන් ගියෝ ආත්මෙන් පූර්ණ වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම අපි ඕඩිනේෂන් එකත් එක්ක ආත්මානුභාවය එනවා. නමුත් ඒක මේ ඔබ ශුද්ධාත්මයව අයිති කරගන්න එක එක්කෙනාට එක ගිෆ්ට් දෙන්න පුළුවන්. නමුත් මෙතන ඊට පස්සේ ශ්‍රේෂ්ඨයත් එක්ක ඝට්ටනයකට යනවා. එතකොට ඒ කියන්නේ ඊට පස්සේ ඕකේ අන්තිකට ගියාම තමයි සබාවත් කඩාගෙන වෙනම ආත්මයන් තුළ ගමනක් පටන් ගන්නවා. ඒ අර ආත්මයන් ඒක මොන ආත්මයද කියන ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ශුද්ධාත්මයන්ෝ නම් මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් ශුද්ධාත්මයන් දැන් පිලිප්ගේ වගේ සේවයක් පටන් ගත්තා නම් අනිවාර්යෙන් පිලිප් චර්ච් එකක් පටන් ගන්න ඕනේ. චර්ච් ඔෆ් පිලිප් කියලා මොකක්ද පටන් ගන්න ඕනේ. මොකද මාරට නැගේ වැඩේ නැගලා යනවා. සමහරවිට පේදුරුතුමාට වඩා, ඒ කියන්නේ පේදුරුතුමාට වඩා ප්‍රාත්‍යාරය කරන්න නැති. නමුත් ඒකෙන් අදහස් කරන්නේ පිලිප් චර්ච් එකක් හදා ගන්නවා කියන එක. පිලිප් එතන හරි ලස්සන වචනයක් කතා කරලා කියනවා. පිලිප් එයාලා බෞතිස්ම ස්ථාපනය කරනවා. ඒ නගරේ මහා ප්‍රීතියක් ඇති වෙනවා. හැබැයි ශුද්ධාත්මයන්ව ලැබෙන්නේ නැහැ ජනතාවට. ජෙරුසලමෙන් පේදුරු ජුවාම් ඇවිල්ලා තමයි අත තියලා යාඥා කරද්දී ශුද්ධාත්මයන්ව ලැබෙන්නේ. ෆාදර්ට පුළුවන් ද අභිවෘද්ධි යාලේ පෙදෙන්න? ෆාදර්ට පුළුවන් ද අභිවෘද්ධි යාලේ පෙදෙන්න? මම ඔයගොල්ලන් අහන්න. ඒකට බිෂප් වෙන්න ඕනේ. මගේ ප්‍රමාණය. ඒක අපි දෙන්නේ නැහැ. සරලව මේකයි කාරණාව. බිෂප් නියෝජනය කරන්නේ ගෝලිය 12 දෙනාව. එතනින් තමයි ඒක ලැබෙන්නේ. ඒතර පියතුමාට බෑ අනිත් සක්‍රම බෞතිස්ම ස්ථාපනය කරාට අභිවෘද්ධි යාලේ පෙදෙන පියතුමාට බෑ.
ඒ සභා සම්ප්‍රදාය තුළ අපි එක පැහැදිලිවම ඒ පිළිපදිනවා. ශුද්ධාත්මයන්ෝ ඔබගේ ශ්‍රේෂ්ඨයට කීකරු වෙන තැනක කටයුතු. ඒකෙන් අදහස් කරන්නේ ආගියු කරන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රශ්න කරන්නේ නැහැ කියලා. පේදුරුතුමාට චැලෙන්ජ් කරනවා. ශ්‍රේෂ්ඨයාට අනිත් කෙනාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි අසිසිය ෆ්‍රැන්සිස්තුමා වගේ ශුද්ධාත්මයන්ෙන් පිරිච්ච චරිත බිෂප් එයා ඉස්සරහ දන ගැහුවා. සමාවෙන්න පාප් වහන්සේ එයා ඉස්සරහ දන ගැහුවා. අසිසිය ෆ්‍රැන්සිස්තුමා විල පියතුමෙක්වත් නෙමෙයි අඩු ගන්න. ඉතින් ඒ තැනට ශුද්ධාත්මයන්ෝ එක එක චරිත පිළිගන්නවා. හැබැයි අපේ සභා ශ්‍රේෂ්ඨයන්ට එකගතාවය ඒ කියන්නේ එතන කීකරුකම හරි ලස්සන දෙයක් එතනදී. පිළිපදින ලස්සන. ඒකයි ආත්මයන් තුළ අපිට වෙන්න තුලම් බහනක දේ තමයි ආත්මයන්ගේ ගිදීමන අරගෙන දීමන ඔබට සේවය කරන්න තියෙන්නේ. ඒ දීමනත් එක්ක අපි ඔළුවේ දෙන්න ගන්න පුළුවන්. ඒක අතිශයින් භයානක තරක්. මගේ ආදරේ ප්‍රේමාන්තිනේ උනාස කතා කරලා කියනවා ඔබ මගේ පනත් පිළිපදිනවා නම් මම ඔබ මට ආදරේ නම් ඔබ මම කියන දේ කරනවා. උනාස කියනවා මම යන්නේ අරමුණක් එක්ක. ඔබ අනාථ වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට මට සමහරලාට ජේසුව දැනෙන එකක් නෑ ඒ විදිහට. හැබැයි උන්වහන්සේ කියන දේ කරන්න. උන්වහන්සේ කියන දේ කරනවා කියලා කියද්දි උන්වහන්සේ කිව්වා ඔබ ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ඔබට ලැබෙනවා. ශුද්ධාත්මයන් මම ඔබට දෙනවා. ඒ සහාය ඒ කියන්නේ වචනේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි හරි ලස්සනට. එවිට මම පියාණන් වහන්සේගේ ණය දෙන්නේ මේ. උන්වහන්සේ කියන්න උන්වහන්සේ ඔබ සමග සදහටම සිටින පිණිස ඔබ සමග සදහටම සිටින වෙන සහායදායකයෙකු දෙනසේක. ඒ කියන්නේ ජේසු පොරොන්දුවක් දෙනවා. ඔබට තව සහායදායකෙක් දැන් සහායදායකෙක් කියලා කියද්දි පැරැක්ලිටොස් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ නීතියේ ඔබ වෙනුවෙන් ඉන්න පෙනී සිටින කෙනා. හැබැයි මෙතන මේ නීතියක් ගැන නෙමෙයි කතා කරන්නේ. ජීවිතයේ හැම සිද්ධියකදීම ශුද්ධාත්මයන් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබ වෙනුවෙන් ශුද්ධාත්මයන් සටන් කරනවා. හොඳම සටන. අපි ගොඩාක් වෙලාවට අපේ ගොඩාක් සටන තියෙන හැඟීම් එක්ක අපි සටන් කරනවා. එතකොට ලෝකයේ තියෙන අපිරිසුදුකමත් එක්ක අපි සටන් කරනවා. දැන් මේ සටන ගන්න උදාහරණයක් විදිහට එක සටනක් මම කතා කරන්නේ. උදාහරණ කතා කරලා කියනවා බලන්න ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. මේ අතුලේ මාංශයත් එක්ක සටනේ ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් අපිට දෙන්නේ කොහොමද? ගලාති 5:16. ආත්මයන් වහන්සේගේ කියන්න මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. දැන් කියනවා දැන් මාංශය මට හැංගීම් වෙනවා මම කේන්ති යනවා මට පරිගන්න හිතෙනවා මේ මාංශය ඇවිස්සෙන තැන උනාස කතා කරලා කියනවා ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. ශුද්ධාත්මයන්ට ඉඩ දෙන්න ඔබ තුල ක්‍රියා කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? වචනේ ගන්න. මන්ද මාංශික තෘෂ්ණා කියන්න ආත්මයන් වහන්සේට විරුද්ධය. ආත්මයන් වහන්සේද මාංශික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපාර්ශ්වය අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. හරි බලන්න වචනේ. දැන් බලන්න උදාහරණයක් විදිහට මගේ ප්‍රේමවන්තනි මේ ඇවිල්ලා මානසික තෘෂ්ණා කියලා හිතන්නකෝ. මේ ඇවිල්ලා ආත්මයන් වහන්සේ කියලා හිතන්නකෝ. මේ මානසික තෘෂ්ණාව දැන් මානසික තෘෂ්ණාව මට මාර වදයක් දෙන්නේ. මම පරීක්ෂාවට දානවා කේන්ති අවසනවා වෛර. දැන් උනාසේ කතා කරලා කියනවා මානසික ඔබ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න කියලා කියද්දි ශුද්ධාත්මයන්ට ඔබගේ ඇතුලේ ඉන්න ශුද්ධාත්මයන්ට ඉඩ දෙන්න. එතන මොකද වෙන්නේ? ශුද්ධාත්මයන්ෝ මානසික තෘෂ්ණාවලට විරුද්ධයි. දැන් මෙතන මම පොර කරනවා, මම තරින්න කරනවා, මම අගේ දඟලන තැන කියනවා මානසික තෘෂ්ණාවට ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. එතන මොකද වෙන්නේ? ශුද්ධාත්මයන්ෝ සටන් කරනවා මානසික තෘෂ්ණාවත් එක්ක. දැන් මගේ සටන ශුද්ධාත්මන බාර ගන්නවා. එතන මට මගේ ප්‍රේමවන්තනේ මානසික තෘෂ්ණාවලට බෑ මාව අදින්න ශුද්ධාත්මයන්ෝ සටන් කරනවා. පැරක්ලිටොස් කියන්නේ ඒක. ඊට පස්සේ මගේ ප්‍රේමවන්තනේ අපි මොකද කරන්නේ? ඊළඟ වගන්තිය කියන්න පුතේ. ඊළඟ වගන්තිය කියනවා එහෙත් ඔබ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්න උනම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. ඒතර මගේ ප්‍රේමවන්තනේ දැන් මේක මානසික තෘෂ්ණාත් එක්ක මානසික වැටෙන එක වැරදි කියන එක වැරදි. ඒක හරි. නමුත් ඒ වැරදි කියන නිසා නෙමෙයි ශුද්ධාත්මයන්ෝ ඒ සටන කරනවා. මම එතන නිදහස්.
තව ලස්සන තැනක් තියෙනවා. ශුද්ධාත්මයන් ඔබගේ මගේ ජීවිතේ පැරාක්ලිටොස්. ඔබ මම වෙනුවෙන් පෙනී සිටින විදිය. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. එලෙසම කියන්න ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපගේ දුර්වලකම් වලදී අපගේ දුර්වලකම් අපට වලදී ආධාර දෙනසේක. අපට ආධාර ඒ දෙනසේ කියන්නේ සහන ආධාර නෙමෙයි. තේරුණාද? උන්වහන්සේ ආධාර දෙනවා කියද්දි අපේ බැරිකමේදී ශුද්ධාත්මයන්ෝ ඔබ මම වෙනුවෙන් ඉන්නවා. ජේසුස් මේ පොරොන්දුව දෙනවා. ඉතින් හරිය දැන් අපිට අමාරුම වෙද්දි යාඥා කරන්න පුළුවන්ද? එක තැනක් එනවා යාඥාත් කරගන්න බැරි. එච්චර නන්නත්තාඩයි. ෆ්ලැට් කියන තැනක. ඊට පස්සේ මොකද වෙන්නේ? වචනේ ගන්න වචන කතා කරලා කියනවා. මොකද්ද කියන්නේ? එලෙසම ශුද්ධාත්මයන් වහන්සේ අපගේ දුර්වලකමට ආධාරණසේක නිසි ලෙස යාඥා කළ යුත්තේ කියන්න. නිසි ලෙස ආඥා කළ යුත්තේ කෙසේදයි අපි නොදනිමු. කෙසේදයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයන් වහන්සේම එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ වචන වලින් කිව නොහැකි වචන වලින් කිව නොහැකි සුසුම් ලෑම් වලින් සුසුම් ලෑම් වලින් දෙවියන් වහන්සේ වෙත දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අප වෙනුවෙන් අයදිනසේක. අයදිනසේක. ශුද්ධාත්මයන්ෝ අප වෙනුවෙන් යාඥා කරනවා. දැන් යාඥා කරගන්න බැරිම තැනදී ශුද්ධාත්මයන්ෝ අපේ සුසුම් අරගෙන යාඥාවකට පෙරලා. ඒකයි පැරලොක්ටිස් කියන්නේ. ඒක ඒ උන්වහන්සේ හරියම දාබර යාළුවෙක් මගේ ප්‍රමාන්තේනි. ශුද්ධාත්මයන්ෝ අපි අත්දකින්නවා නම් උන්වහන්සේ මෙහෙවනවා. ශුද්ධාත්මයන්ෝ අපිත් එකට යනවා. ඒක හරි ලස්සන දාබර තැනක්. ඒ කියන්නේ අපි ක්‍රියාපොතේ දකිනවා. දැන් ශුද්ධාත්මයන්ෝ පවුලතුමා කතා කරලා කියනවා ශුද්ධාත්මයන්ෝ මට තහනම් කරා. ශුද්ධාත්මයන්ෝ එහෙම 16 පරිච්ඡේදයේ ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ නාස කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තේනි ශුද්ධාත්මයන්න් මට 6 වෙනි වගන්තිය 6 වෙනි වගන්තිය සිට ආසියාවේ වචනය දේශනා කිරීම ශුද්ධාත්මයන්න් විසින් තහනම් කරන ලදී. ඊට පස්සේ බලන්න 7 වෙනි වගන්තිය ඔහු මිසියේ සීමාවතෙක් අවුත් බිතිනියට යන්නට උත්සාහ කළ ඒ ජේසුස් වහන්සේගේ ආත්මයන්ෝ ඔවුන්ට ඉඩ නොදුන්හ. ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතේ පුත්කලයක් විදියට ශුද්ධාත්මයන්ෝ ඉන්නවා. ශුද්ධාත්මයන්ෝ ඉන්නවා නම් ඔබට මට කවදාවත් අනාථ වෙන හැඟීමක් නැහැ මගේ ප්‍රමාන්තේනේ. ඒ සහතිකය උන්වහන්සේ ඒ ශුද්ධාත්මය අනුභවය ලැබුණයින් පස්සේ තමයි ගෝලියෝ මැරෙන කම්ම ජේසුත් එක්ක ගියේ. ශුද්ධාත්මයන්ෝ ඇවිල්ලා ශුද්ධාත්ම ආදරයෙන් නෙමෙයි පුරවන්නේ. ජේසුගේ ආදරෙන් අපගේ හදවත දෙවියන්ගේ ආදරෙන් අපේ හදවත පුරවනවා. අපි අනාථ වෙන්නේ මොන ප්‍රශ්නාවක් ඇතුලෙන් මාව වටන්න බෑ. ඇතුලෙන් මාව වැටෙන්නෙත් නෑ. ඇතුලෙන් උන්වහන්සේ මා තුල ක්‍රියා කරනවා. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය. 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවෙන් කිසිදා නොසිඳෙන බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද අප ප්‍රීති ප්‍රමෝද වෙමු. හැම ප්‍රශ්නයකදීම අරගලකදීම අපි සතුට වෙනවා ප්‍රීති වෙනවා. මන්ද එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. ඒ ආදරය දැනෙනවා නම් අනාථ වීමක් නැහැ. කවදාවත් අනාථයි කියන හැඟීමක් නැහැ. ඒක මහ පුදුම ගමනක්. උන්වහන්සේත් එක්ක ඉන්නද්දී උන්වහන්සේ ඔබ මාව පුරවනවා. ඒක මම අත්දැක්කේ බෝගම්බර. ශුද්ධාත්ම ආලේපය කියන එක මම හරියටම අත්දැක්කේ බෝගම්බර හිරගෙදරදී. මම හිරේ හිටියේ නෑ. නමුත් මගේ මිෂන් එක හම්බුනේ බෝගම්බර හිරගෙදර. අද හිරගෙදරත් නෑ බෝගම්බර මගේ දැන්. එතන ඒ මරණ මංචකය දක්වාම හංවඩු ගහච්ච මිනිස්සු. දූෂිතයෝ, මංකොල්ලකාරයෝ, ලේබල් ගහගත්ත ජම්පර් එක හිටිය මිනිස්සු. ශුද්ධාත්ම ආලේපය ලබන්න ගත්තා. අපි පුංචි සංඝයක්, චූටි පල්ලියක් අපි ඒකේ ප්‍රශංසා කරන්න ගත්තා. වචනය ඇහෙන්න ගත්තා. අපි මගේ ජීවිතේ ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නේ. ඉරිදා උදේට දුවගෙන යන්න එතනට. හිර කූඩුව ඇතුලේ අපි ගොඩාක් නිදහස් වුණා. එළියේ මිනිස්සු නිදහසේ ඉන්න අය හිර කූඩුව වල ඉන්න ගත්තා. අපි ඇතුලේ නිදහස් වුණා. මගේ ආදර ප්‍රමාන්තනේ
ඒම තව ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා මරණයට ලක් වෙච්ච අය පුතුම්ම සතුටක ජීවත් වෙන්න ගත්තා. එයාලගේ ජීවිතේ තනිකම නැති වුණා. එයාලගේ ජීවිතේ ශුද්ධාත්මයන්ව ඉන්නවා කියන එක දැනුණා. චූටි දේවල් සරල දේවල් එක්ක මගේ ජීවිතේ මුල්ම වතාවට ශුද්ධාත්මයන්ව ඉන්නවා කියන එක මගේ ජීවිතේ දැනුණා. ඒ ස්වාමීන් වහන්සේ ඉඩ දෙන දවස් එක මගේ ප්‍රේමාන්තනේ අභිවෘද්ධි යාලයේදී අපිට ආලේපේ ලැබෙනවා. හැබැයි උන්වහන්සේ දිකාරින්න දෙයක් තියෙනවා. ඒ තෑග්ග ඔබට මට දෙනවා. රැපින් පේපර් කැරලා ඒ පෙට්ටිය විවෘත කරලා ඒ තෑග්ග එළියට ගන්න මොහොතක් තියෙන්නට ඕනේ. සමහරවිට තාම ඒක ඔයගොල්ලෝ එළියට අරන් නැතුව ඇති. ඒක ඒ තෑග්ග එළියට ගත්ත දවසේදී අර අලඩින්ගේ පහන තේරුණාද කියන එක අත ගාද්දී නේ පිරිමදිද්දිම ගාලා එන්නේ අලඩින්. ඒ වගේ ඇලඩින් නෙමෙයි යෝධයා මොකද භූතයා එන්නේ. මගේ ආදරේ ප්‍රේමන්තිනේ තාම පහන අතේ තියාගෙන ඉන්නේ. තේරුණාද? තාම උන්වහන්සේ එළියට ඇවිල්ලා නැහැ. ඉතින් පහන තියාගෙන නන්නත්තර වෙලා. තාම පිරිමැදලා නැහැ. උන්වහන්සේ වත් දකින්න ජීවිතේ හැම තැනකදීම ඇලඩින් මොකද කරන්නේ? පහන පිරිමදිනවා. භූතය ඇවිල්ලා ඇලඩින් වෙනින් බෙනේ හිටිනවා. මගේ ප්‍රේමන්තිනේ අපි ඉන්නේ භූතයොත් එක්ක ඒකයි ප්‍රශ්නේ. මගේ ප්‍රේම අපි උන්වහන්සේව අයිති කරගෙන නැහැ. මේක උන්වහන්සේගෙන් පිරෙන කාලයක්. ඒ ආදරයෙන් අත්දකින්න කාලයක්. ජේසුස් කියනවා අනාථ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබට සහායදායකයා දෙනවා. සත්තහටම ඉන්න. ශුද්ධාත්මයන්ත් එක්ක ඉන්නවා කියන වෙනම ගන්න දෙනවා. ඊට පස්සේ ඔබ ඇයි ශුද්ධාත්මයන්ත් එක්ක ඉන්න 100% එක බෑ. 100% ඔබගේ ජීවිතය අයිති උන්වහන්සේට. ආවයින් පස්සේ උන්වහන්සේ සම්පූර්ණ පාලනය ඔබගේ අතට ගන්නවා. බයයිනේ. පාලනය ගත්තම මොකද මට වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තර ඔබ මොකද කරන්නේ ඔබගේ ජීවිතයත් එක්ක? උන්වහන්සේ ඔබගේ ජීවිතයට අතට ගත්තයින් පස්සේ උන්වහන්සේ ඔබව මෙහෙවනවා. හැම සිද්ධියකදීම උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මගේ වචන විශ්වාස කරන්න. මගේ විශ්වාස කරන මම කියන දේ කරන්න. මගේ වචනය අයිති කරගන්න. ඒ වචනයත් එක්ක ජීවත් වෙන්න. ඔබ වචනේ ඒ කියන්නේ ශුද්ධාත්මයන්ෝ ජේසු කියන දේ අරගෙන ඔබට පැහැදිලි කරනවා. ඒකයි ජෝම් 16 උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි 16 12 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා. ජෝම් 16 12 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා බලන්න ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. ඒ දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් කියන්න එසේ වී නමුත් ඒ තනන් වහන්සේ එනම් සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යෑමට ඔබට මඟ පෙන්වනසේක. මන්ද උන්වහන්සේ සිය කැමැත්තෙන්ම කතා නොකොට උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. මගේ ආදර ප්‍රේමවන්තනේ උන්වහන්සේ සෑම සිද්ධියකදීම ඔබ මෙහෙවනවා. ලස්සන සරල චූටි උදාහරණයක්. ඔන්ලයින් අපි මේ පූජා දෙන විදිය. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක උන්වහන්සේ දැනගෙන හිටියා. ශුද්ධාත්මයන්ව දැනගෙන හිටියා. හැබැයි අපිව ලෑස්ති කරපු විදිහක් තිබුණා. අපි ප්ලෑන් කරන් හිටියේ මේක සම්පූර්ණ ටීම් එක අරගෙන ශුද්ධාත්මංගල මේ විදිහට ලෑස්ති කරගන්න. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපිට හම්බුණා මගේ ප්‍රේමවන්තයනි අර අතන තියෙන චූටි ගැජට් එක. මං කකුලෙන් පාගන්න. ඒක තමයි හාමනයිස් එක. ඒ කියන්නේ ඒ හාමනයිස් එක අරගෙන ඒකේ මම වොයිස් එක මගේ වොයිස් මයික් එක එකට ගහනවා, ගිටාර් එක එකට ගහනවා. ඊට පස්සේ කකුල් එකේ පැඩල්ස් තුනක් තියෙනවා. ගලවගෙන යන්න පුළුවන් ඔබට. ඊට පස්සේ පැඩල්ස් තුනක් තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? පැඩල්ස් තුනක් තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් ඒක එක පැඩල් එකක් එබුවෙන් පස්සේ ඉෆෙක්ට් එක ඔන් වෙනවා. ඒ කියන්නේ මෙන්න අන්න එහෙම එනවා. හරි. Thank you. මෙතෙන් ඉතින් මේක ඇවිල්ලා ඉෆෙක්ට් එක ඔබනවා. ඉතින් මේකේ ඉෆෙක්ට් එක වැඩි වෙනවා. මේක ඇවිල්ලා හාමනි එක. මෙතන තියෙනවා ටෙනර් හාමනි එකයි බේස් එකයි. මම මේකේ බුවම එක හාමනි එකක් නැත්නම් මේකේ බුවම දෙකක් වෙනවා. දෙන්නෙක් සිං කරනවා. මම මෙතනින් ඇඹුවෙන් පස්සේ ඒක ඇක්ටිව් වෙනවා. දැන් මේක අරගෙන
අවුරුදු දෙකක් බලන් හිටියා මෙලෝ වැඩක් වුණේ නැහැ. මං ඒ ජේසුස්ගෙන් ඇහුවා මොකද්ද ස්වාමීනි මේක දැන් මට ඇතුලෙන් කියපු නිසා ගත්තා මෙලෝ වැඩක් නැහැ. අවුරුදු දෙකකට පස්සේ තමයි ඇන්දිරි නීතිය වැටුනේ. ටීම් එකේ කාටවත් එන්න බෑ. මට විතරයි සිං කරන්න වෙන්නේ වෙන කවුරුත් නැහැ. ඊට පස්සේ තමයි මේක මතක් වුනේ. මේක අපි මෙහෙම ආලා දැන් අපි වර්ෂිප් එක කරද්දී කමෙන්ට්ස් එනවා father nice singing nice harmony තේරුණාද කියන එක මේක නිකන් කොය එකක් සිං කරනවා වගේ එන්නේ. nice harmony කියන්නේ ඉතින් මගේ ඇස්වල් බොඩි එක තමයි harmony කියන්නේ වෙන්නේ. තේරුණාද? ඉතින් මේකක් නෑ. මගේ ප්‍රේමවන්තනේ මේක මගේ අපිට සවුන්ඩ් බැලන්ස් කරන්න කවුරුත්ම නෑ. මම මේකේ කකුලෙන් බැලන්ස් කර ගන්නවා. මෙතන තියෙනවා රිවර්බ් එකේ long reverb long delay. මෙතන තියෙනවා reverb එකේ room hall මේ ඔක්කොම මම ඇඟිල්ලෙන් මේක ඔබ මේක මම කන්ට්‍රෝල් කර ගන්නවා. බැලන්ස් එක මාරයි. සවුන්ඩ් බැලන්ස් කරන කෙනා කතා කරනවා කියනවා. "පද කවුද සවුන්ඩ් එක බැලන්ස් කරන්නේ?" මාර ලස්සනයිනේ. මම මොන සවුන්ඩ්ද? ඔක්කොම කකුලෙන් කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ. සරල පුංචි දෙයක්. දැන් මම ඒක බැලුවේ ඔබ වහන්සේ ඇත්තට මම ඕනම දෙයක් ගද්දි වර්ෂිප් එකේ දෙයක් ගද්දි මම හිතනවා මම ජේසුස්ගෙන් අහනවා මේක මම ගන්න ඕනේද කියලා. ඒ අහලා තමයි ඒක කරන්නේ. එතකොට ඒ අහන තැනදී උන්වහන්සේ අතුලින් කියපු නිසායි ගත්තේ. හැබැයි ඒක එහෙම වුණා. හැම දෙයක්ම උන්වහන්සේ ඔබට ලෑස්ති කරනවා. මෙහෙවන පුංචි පුංචි දේවල් ඉඳන් ඒක මහ පුදුම ලස්සන තැන. ඒ නිසා මේ උන්වහන්සේ වත් එක ජීවිතේ ජීවත් වෙනවා. හරියට පිලිප් එක්ක සමාරියේ ජීවත් වුණා වගේ. ඒක හරි ලස්සන දෙයක්. ඒකයි මේ කාලේ ජේසුස් කියනවා ඔබ අනාථ වෙන්න දෙන්නේ නැහැ. බැලු බැලමට ලෝකයේ තලෙන් ඔබ අනාථ ඇති. හැබැයි නැස් කියනවා මම අනාථ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබත් එක්ක සදාටම ඉන්න. මැරෙන කෙනුත් ඉන්න මේ ආත්මයන්ෝ එනවා. අපි මේ දේවල් හැමදාම කරන එකක් නැහැ. හැබැයි ඒ දේවල් වලට මෙහෙන සුද්ධාත්මයන්ෝ ඔබගේ මගේ ජීවිතය ඇතුලේ හැමදාම ඉන්නවා. මගේ ප්‍රේමාන්තින උන්වහන්සේ ඉන්නවා කියලා දැනෙද්දි දේව ආදරෙන් අපව පිරෙනවා. එන්නේ ඒ නගරය ප්‍රීතියෙන් පිරුණා කියලා කියනවා. ප්‍රීතියක්. උන්වහන්සේ ඉන්නවා කියන එකේ ලක්ෂණ ප්‍රධානම ලක්ෂණය ප්‍රීතිය. ජීවිතේ මොන සිද්ධිය වුණත් ඔබ ආත්මයන් තුල ඉන්නවා නම් ඒ ප්‍රීතිය ඔබ පුරවනවා. හැබැයි ආත්මයන් අච්ච ගමම අරයා මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම කරනවා, අර පෙරේතකම, අර තණ්හාව, අර කාමය මේ ආත්මයන් නැති වෙච්ච ගමම මේ ඔක්කොම නිකන් ජීවිතේ වැහෙනවා. ඒකේ ගලාති 5:21 උන්වහන්සේ කතා කරන්නේ. ගලාති 5:21 මේ දේ ජීවිත අතර වෙනසක් තියෙනවා. ජීවත් වෙන විදිය අතර වෙනසක් තියෙනවා. ගලාති 5:21 20 ඉඳන් ගන්න පුතේ 19ට යන්න 18ට යන්න නෑ හරි 19ට යන්න. කාම මානසික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යසස්කාමය, පක්ෂභේද, ඡන්දෙත් ළඟයි. ආරවුල් තේරුණාද කියන එක, වෛරය, බීමත්කම, සුරාදූත උත්සව හා මෙවැනි තවත් දෙය. මෙබඳු දේ කරන්නාට දෙවියන් වහන්සේගේ රාජ්‍ය නොලැබෙන බව මම පෙර කී ලෙසම දැනුත් කියමි. ආත්මයන් නැති වෙච්ච ගමන් මේ සෙට් එකේ නෝලුවට. හැබැයි ආත්මයන් ආවයින් පස්සේ 22 සුදාත් දේවාත්මයන් මකරනගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය. දැන් මගේ ප්‍රේමවන්තනි අපි try කරනවා ප්‍රේම කරන්න. අපි try කරනවා සාමයෙන් ඉන්න. අපි try කරනවා ආත්මය දමනය කරන්න, self control. අපි try කරනවා. මේක try කිරිල්ලක් නේ. ඒක හරියට මේ වගේනේ. හිතන්න මේ පැකේජ් එක ගන්න. මේ පැකේජ් එක හිතන්න මේ සුද්ධාත්මයන්ෝ තුල තියෙනවා මේ තියෙන්නේ ආත්ම දමනය කියලා හිතන්න. මේ තියෙන්නේ ආත්ම දමනය. දැන් මම මාර try එකක් දෙනවා ආත්ම දමනය ගන්න. හැබැයි ආත්ම දමනය තියෙන සුද්ධාත්මයන් තුල. සුද්ධාත්මයන්ට කනෙක්ට් වෙන කෙනාට ආත්ම දමනය ලැබෙනවා. ජීවිතයේ ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව මේකත් එක්ක ප්‍රබඳනවා. සුද්ධාත්මයන් ලබන. ඔය සුද්ධාත්මයන් ආයිති කරගත්තාම ආත්ම දමනය ඕන වෙලාවට තියෙනවා. ඊට පස්සේ ප්‍රේමය අනිත් වෙලාවට තියෙනවා. තේරුණාද කියන එක? self control තවත් තියෙනවා. තේරුණාද? මේ සුද්ධාත්මයන් ලැබුණායින් පස්සේ මෘදුකමක් තියෙනවා.
ඒ කියන්නේ උන්වහන්සේව අයිති කරගත්තයින් පස්සේ මගේ ප්‍රේමවන්තයනි මේ එක දේවල් ගැන අපිට දඟලන්න දෙයක් නැහැ. ජීවිතයේ උත්තර හොයන්න දඟලන්න ඕනේ නැහැ. උන්වහන්සේ පුදුම විදියට මෙහෙවනවා. ඒක හරියට GPS වගේ. ෆෝන් එකේ GPS වගේ. ඔබ සිග්නල් එක data on කරන්නත් ඕනේ, location on කරන්නත් ඕනේ නේ. GPS වැඩ කරන්නේ. තේරුණාද? ඔබ data on කරගෙන සුද්ධාත්මයන් තුල කනෙක්ට් වුණායින් පස්සේ තේරුණාද location එක on කරගත්තායින් පස්සේ මගේ ප්‍රමාන්තනේ ඔබ ගන්න නැතන ඒක ඔබ පෙන්නනවා. ඊට පස්සේ ඔබ එක තැන් වලට යන්න අරගල කරන්න ඕනේ නැහැ. ෆෝන් එකේ GPS දාගන්න. වැඩේ හරි හැම තැනකම ඒ වගේ තමයි සුද්ධාත්මයන් කියන්නේ. ඒක අධ්‍යාත්මික ස්පිරිචුවල් GPS තැනකට බව. කියන්නේ ඔබට මේ මෙහෙවීම ලැබෙනවා. ඒක අති සුන්දර අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතේ විඳිනවද කියන එක ඔබගේ අතේ තියෙන. ජීවිතේ ලෝකයේ තුල අරගල ප්‍රශ්න ඇස්සේ ඔබට උන විඳින්නත් පුළුවන්, විඳවන්නත් පුළුවන්. ඒකේ නිමිත් කාරණාව වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ඒකයි පේදුරුතුමා අවසානයේ අද කතා කරලා කියනවා මගේ ප්‍රේමන්තයනි පේදුරුතුමා හරි දයාබරව ඔබට මට මතක් කරනවා. හැමතිස්සෙම උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ඔබගේ සිතින් ක්‍රිස්තුස් වහන්සේ දා 15 ඔබගේ සිතින් ක්‍රිස්තුස් වහන්සේට ස්වාමින් වහන්සේ සැටියට ගෞරව කරන්න ඔබට ඇති බලාපොරොත්තුව ගැන අපි හැමෝම කියමු ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් වන්න. සූදානම්ව සිටින්න. මගේ ආදර ප්‍රේමන්තනේ බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙන්න. ඒ කියන්නේ ජීවිතයේ බිඳුවට වැටෙන තැන ඔබ ජීවත් වෙන බලාපොරොත්තුවක් එක්ක. පේන දේ ගැන බලාපොරොත්තුවක් නෙමෙයි. ජීවිතේ මේ කාලය කොරෝනා වසංගත ආර්ථික හේනි ප්‍රශ්න අරගල ගොඩක ඔබ ජීවත් වෙන්න ඕනේ බලාපොරොත්තුවක් එක්ක. සුද්ධාත්මයන් ඔබට මේ බලාපොරොත්තු දෙනවා. ඒ ආන අයට ඔබ බලාපොරොත්තු දෙන්න. ඔබ බලාපොරොත්තු වෙන සාක්ෂි දරන්න. ඒකයි මගේ ප්‍රේමවන්තනේ සුද්ධාත්මයන් තුළ ඉන්න කෙනා අනිත් අයගේ ජීවිතවලට ඒ බලාපොරොත්තුව දෙනවා. එයා ජීවත් වෙන විදිය සුමාරංශයක් වෙනවා. එයා හැසිරෙන විදිය එයා කඩා වැටලා මොකද්ද මම මේ කරන්නේ අයියෝ කියලා එහෙම තැනක නෙමෙයි. මේ ප්‍රශ්න ගොන්නක්. හැබැයි සිනහව අයින් කරන්නේ නැහැ. ඒක කාටවත් දුදුර ගන්න බෑ. ඒක රාජ්‍ය කෙනෙක් බැලුවා යාට වඩා සන්තෝෂෙන් ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ දැක්කා මිනිස්සෙක් ඉන්නවා සින්දු කිය ජොල්ලි කර කියන්නේ හරිම ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. මම බැලුවා මෙයා කොහොමද මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ අල්ලලා දානවා හිරේ කියලා. අරගෙන හිරේ දැම්මා. හිරේ මිනිස්සයා අප්පුඩි ගානවා ප්‍රශංසා කරනවා. මේක මරණන්නේ මේක ගිටාර කලලා කුඩු කරා. ගිටාර කලලා කුඩු කරායින් පස්සේ මිනිහා අප්පුඩි ගා සින්දු ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. මේක මරණන්නේ අත් දෙක කැපුවා. අත් දෙක කැපුවායින් පස්සේ මිනිහා කකුල් දෙකෙන් උඩ පැන මේක හරියන්නේ නැහනේ කියලා කකුල් දෙක කැපුවා. කකුල කැපුවා ඒත් hina වෙලා අදි ප්‍රශංසා කරනවා. දිව කැපුවා. ඒත් මිනිහා hina වෙනවා. hina වෙන නතර කරන්න පුළුවන්ද? මිනිහා මැරුවා. මගේ ප්‍රේමවන්තනේ ඒත් මරලත් ඒක නතර කරන්න බෑ. සුද්ධාත්මයන් තුළ ජීවත් වෙද්දී ඒ සතුට කාටවත් උදුරන්න බෑ. ඒකයි ඒ යාළුවා මහා යාළුවෙක් මගේ ප්‍රමාන්තනේ. ජේසුස් එකගේ සහායදායකයන්ෝ ඔබගේ ජීවිතයේ හැම සිද්ධියකදීම හැම තැනකදීම සුද්ධාත්මයන් ඔබ වෙනවා. පේදුරුතුමාලව පවුලුතුමාලව හිරේ දාද්දී රෑ යාඥා කරද්දී දේවදූතය ඇවිල්ලා පොළව කම්පා වෙලා ඩංමල් කැඩිලා දොරවල් ඇරිලා යලව අරන් යනවා. සිද්ධියකට ඒක උන්වහන්සේ කිව්වේ මම අනාථ වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය පිළිගන්න කියලා කියන්නේ ඒකයි. ඔබ දැනගන්න ඕනේ පොරොන්දුව. ජේසු අම්මත් එක්ක ඉඳලා ඔබ ජේසු ඔබට පොරොන්දුවක් දීලා තිනවා. ජේසු ඔබ අරගෙන යන විදියක් තියෙනවා කියලා ඔබ දැනගන්නට ඕනේ. එතනයි ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ. අද දවසේ මගේ ආදර ප්‍රේමන්තයනි මේ දයාබර තෑග්ග ජේසු ඔබට මට පොරොන්දු වෙනවා. ජේසු අන්තිම රාත්‍රී භෝජනය ඉවර වෙලා ෆෙයාවෙල් ස්පීච් එක කියන්නේ මම ඔබ අනාථ වෙන්න දෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න යන බව ජේසු දන්නවා. අරගල ගොඩකට මුණ දෙන්න යන්නේ කියන එක ජේසුට තේරෙනවා. ඒ තැන උන්වහන්සේ මේ වචන කියනවා. මගේ ආදර ප්‍රේමන්තනේ අපි මේ වචන අපගේ හත්වත තුළ තියාගමු. ජේසු කවදාවත් මාව අනාථ වෙන්න දෙන්නේ නැහැ.
ශුද්ධාත්මයන් මහා බලයක්ව මගේ ජීවිතයට එනවාම කියලා අයිති කරගෙන අපි ස්වාමින් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ තුළ ජීවත් වෙන්න, නිවැරදි නිර්දෝෂ හෘද සාක්ෂියක් එක්ක ජීවත් වෙන්න, බලයේ ශක්තිය උන්වහන්සේගෙන් මෙල්ලලා මේ දිව්‍ය යාගය තුළ අපි මැදිහත්ව යාඥා කරමු. අපි නැගිටලා අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහ පොළොවේද පෙනෙන නොපෙනෙන සියල්ලද මාවදාල සියලු බලති පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ කෘෂ්ණ පුත්‍රයානන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සබකල ප්‍රේමයෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකේන ආලෝකයේද සබෑ දෙවියන්ගෙන් සබෑ දෙවියෝද වනසේක. ජනතුනම මෝන් ලැබ පියාණන් සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැසිතසේක. උන්වහන්සේ යතකොටගෙන සියල්ල මන් ලැබුවේ. මිනිස් අපෝදේසාද අපගේ උදේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බසවදාසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කණිමරන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදේසා ෆෝන්ස පිලාතයටේ කුරුසයනගසුන් ලැබ මරණ වේදනාවිද උකුතුයි තැන්පත් කර ලැබූසේක. ශුද්ධ ලේලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ශිවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද හා පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලැබුසේක. උන්වහන්සේ දිවස්වලින් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එක විශුද්ධ කතෝලික සභාව කෙරෙහි විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදාහගනිමි. තවද මවන්ගේ නැවත කිරීමද මතු පෙන්සා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට පුද කර සිටිමු. විශ්වාසගේ ආඥා දාබර දෙවි පියාණනි, ශුද්ධෝත්තම පියතුමන්, සභා ශ්‍රේෂ්ඨයන් නායකයන් ඇතුළු ගිහි පැවිදි හැම ජනතාවම වහන්සේගේ ශුද්ධාත්මයෙන් පූර්ණ කරන්නට කරුණා සුද්ධාත්මයෙන් පූර්ණ කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. කොරෝනා වසංගතයෙන් මේ මොහොත වෙනකොට නැති වුණු 3,13,220ක ඒ ජනතාව, ඒ වියෝවෙන් දුක් විඳින පවුල්, ඒ වසංගතයෙන් පීඩා විඳින හැම රෝගියෙක්ම, දැඩි සත්කාරවල අරගල කරන හුස්ම ගන්නට බැරිව තංගලන ඒ හැම පුද්ගලයෙකුටම ඔබ වහන්සේගේ සුවය, නිදහස, ශුද්ධාත්ම සහනය ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. ජේසුව ලබන්නට බැරිව සක්‍රමේන්තු වලින් ඈත් වුණු අපගේ ජීවිත නැවත ඔබ වහන්සේ වෙතට එන්නට, දේවස්ථාන විවෘත වෙලා දිව්‍ය පූජාවන් වලට සහභාගී වෙලා ජේසුත් එක්ක අලුත් ගමනක් යන්නට, පැරණි ජීවිතය අතහැරලා ඔහේ ජීවත් වුණු ජීවිත රටාව බිඳලා ශුද්ධාත්ම බලයෙන් ගැඹුරු අධ්‍යාත්මයත් එක්ක නැවත සභාව තුළ ක්‍රියා කරන්නට අප බලගතු කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම් උදෙසා මැදිහත් වෙමු. විශේෂයෙන්ම ආඥා කරන්න 30 වෙනිදා මේ මාසයේ 30 වෙනිදා ශුද්ධාත්ම ආගමනයේ මංගල්‍ය ශුද්ධාත්ම බලයෙන් පිරිච්ච අත්දැකීමක් කරන්නට කියලා මැදිහත් වෙමු, යාඥා කරමු. මෙකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම. ගෙනෙන්නද මොනවා පුදන්නද ඔබ හට දෙවි සමිදේ. කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙම්බර දෙවි සමිදේ. පූපය මිදි රස ඔබ හට පුදනෙමි
ආදර දෙවි සමිදේ අප ජීවිත සැම සලකුණු කරය ඔබට පොදමි සමිදේ මොන වගේ වෙන්නද මොන වපුදන්නද ඔබ හට දෙවි සමිදේ කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙම්බර දෙවි සමිදේ සහෝදරවරුනි මගේ සහභාගයාගේ සියලු බලැති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපට තමන් වහන්සේගේ පරිශුද්ධ සභාවට ප්‍රයෝජන වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දයාබර දෙවි ස්වාමිනී මේ පුද පඬු සමග අපගේ ඇයදීම පිළිගන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ දයාබර සමාව අපට දී අප පිරිසිදු කර ඔබ වහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය ලැබුවන්ට අප සුදුස්සන් කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ දෙසාම අපට ලැබෙවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. දෙවි ස්වාමීනි සෑම කල්හිම අප ඔබට තුති බිද යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු බිලිපන් ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතේ සාධාරණයේ ගැලවීම දායකය. කුමක් හේින්ද යතුන් වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වූෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත විය. උන්වහන්සේගේ මරණය හේතු කොට අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතය කරා උත්ථාන වූෙමු. එනුත්ථානයේ ජයග්‍රහණය නුදම් වී ලෝපරාභවන්සේගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයේද සරදුත සමූහයද නිතිපතා අපට ගී ගාමින වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සවිසුද්ධ සවිසුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සවිසුද්ධ අහසත් පොළොත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුබේ රැගෙන වහන්සේට තුති පුදමිනේ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයින්ගෙන් අනුභව කරන්න. සැබවින් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තිබුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමමින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූ දනන්තෝත ගිවිස්සුමේ මාගේ රුද්‍ර කුසලානයයි. ඔකමව සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුන් ලබන්නේය. මසිහි කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි
විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුද්දුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණන් වහන්සේගේ මරණ දුතානේද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුතිපදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුළුල්ලේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරාධිපතිතුමන්ද සහායක රාධිපතිතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසීගේ දාබර සියලු දෙනා සිහි කර යාඥා කරමු. මෙලොවින් උත්තානේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමගේ දම්පතින් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත්මුතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්වර බස්සනා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායකන පරිතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ දීමෙන් මෙලොව ඉදිරියට වේවා. අපගේ දනිදා භෝජනය අද අපට දානය කළ මැනව. වර්ධ කරන අයගේ වැරදි කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. අපස්සාවන්ට අස්වීමට අපට නොදී අයහපත නම මුදාගත මැනව. ස්වාමීනි සියලු අයහපත නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. විට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි ස්වකී ශ්‍රාවකයන් නම තවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නැත ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය අතුලාන්තයට ඔබ වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. වේගන කාර්යදාපරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් ශුද්ධාත්ම වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකයේ ජීවමාන කළසේක. වහන්සේගේ ශරීරය රුධිර අනුභවයෙන් මගේ සෑම සිර පව්වලින්ද සමායපතින්ද මා කලවාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ලේ නියලී සිටින්න සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදෙන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පෞද්දුරලන්නට වැඩි ආව තැනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය.
ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මා හද පිරිසිදු කළ මැනව, ඒ ශුද්ධවන්ත කළ මැනව මගේ හදවත ඔබගේ හෘදයේ විලසින් සලකන්න. ආමේන්. බුදුන් ගීය ගීතිකා අංක 225. රන්දහදිය වගුරා සිරුරේ ජනතා සුබසෙත පිණිස ලොවේ සමිඳුනි අප කරනා සේවේ ඔබේ නමට පුද පූජාවේ. සමිඳේ ඔබ මට ප්‍රේම කළෝ මිලදී ඔබ නොවැමාගත්තෝ. සමිඳේ ඔබ මට ප්‍රේම කළෝ මිලදී ඔබ නොවැමාගත්තෝ. වෙන කාටත් මායිති නොවේ මා ඔබ සන්තක වේ සමිඳේ. රන්දහදිය වගුරා සිරුරේ ජනතා සුබසෙත පිණිස ලොවේ සමිඳුනි අප කරනා සේවේ ඔබේ නමට පුද පූජාවේ. ඔබ මට ප්‍රේම කරන්න වුනම් ඔබ මගේ ආඥා පිළිපදින්න හුය. එවිට මම පියාණන් වහන්සේගේ ණය දින්නෙමි. උන්වහන්සේද ඔබ සමග යුගාන්තය දක්වා සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. හලෙලුයා. අපි ආඥා කරමු. අපි ආඥා කරමු. සියලු බල ඇති සදාතන දෙවි ස්වාමීනි, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මගින් ඔබ වහන්සේ අප සදා ජීවිතයට සූදානම් කළසේක් වේද. අද අප තෘප්තිමත් වූ මේ ගැලවීම දායක ආහාරයෙන් ශක්තිමත් වී ඔබගේ මරණය උත්ථානය අනුවසින් විසීමට අපට වරම් දුන මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දේව ආශිර්වාදය ලබා ගැනීමට හිස නම ආඥා කරන්න. ආමෙන් කියා පිළිතුරු දෙන්න. සුවකීය පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් ඔබ මුදා ඔබ දරුවන් ලෙස බාරගත් දෙවි පියාණෝ ඔබ ආශිර්වාද කර ප්‍රීතියෙන් පුරවනසේක්වා. ඔබට සැබෑ නිදහස දානය කළ විමුක්තිදායකයාණෝ ස්වර්ග රාජ්‍යයේ උරුමයද අත්කර දෙනසේක්වා. උන්වහන්සේ තුළ තැබූ විශ්වාසය හේතු කොට ප්‍රසාද ස්ථාපනයේදී පවින් නැගී සිටි ඔබට ශුද්ධවන්ත ජීවිතයක් ගත කර සදාහටම උන්වහන්සේ සමග විසීමට වරම් ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
ඔබ සමගද වනසේක්වා සියලු බල ඇති දෙවි මහෞත්තමයන්ෝ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමේන්. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි අද දිව්‍ය පූජාවෙන් අනතුරුව උදෑසන 11 මාරට අපි ඉංග්‍රීසි දිව්‍ය පූජාව සිදු කරනු ලබනවා. ඊට සහභාගී වෙන්න අය කැමති අයව දැනුවත් කරන්න. ඒ වගේම විශේෂයෙන් අපි මේ දවස් 2050 50 Nights of Love ශුද්ධාත්ම ආගමනය සූදානම් වෙන කාලයක්. ඉතින් ඒ අපි ශුද්ධාත්ම ආගමනයේ මංගල්‍ය 30 වෙනිදා සෙනසුරාදා මේ මාසයේ 30 වෙනිදා සෙනසුරාදා රාත්‍රී මෙහෙයක් සැටි හැටියට කරන්නට බලාපොරොත්තු වෙනවා. අවුරුදු රාත්‍රික මෙහෙයක් ලෙස. ඒ සඳහා ඔබ යථාකාලීදී දැනුවත් කරනවා. නිසා ඒට සූදානම් වෙන්න ශුද්ධාත්ම ආගමනයට බලගත් අත්දැකීමකට ඇතුල් වෙන්න සූදානම් වෙන්නට කියලා දයාබර විල්ලා සිටිනවා. මේ දැනුම් දීම මගේ මේ සමේ ජනතාවට මේ නරඹන අය අනිත් සදාවතුන්වත් දැනුවත් කරන්න ඇඳිරි නියතිය නොමැති වෙලාවල් වලදී විශේෂයෙන්ම සතියේ දවස්වල දේවස්ථානය ඇරලා තියෙන ඔබට යාඥා කරන්නට උදෑසන 12 වෙනකන් 7 මාරේ සිට 12 වෙනකන් සප්‍රසාද වහන්සේ වැඩම කරලා තිබෙනවා. ඔබට ඇවිල්ලා යාඥා කරගන්නට පෞද්ගලික යාඥාවට විවෘතයි. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ අත සෝදගෙන එන්නට වෙනවා. දේවස්ථානට ඇතුල් වෙද්දී මාස්ක් එක දාගෙනයි පල්ලිය ඇතුළෙත් ඉන්න ඕනේ. මොකද මාස්ක් එක දාද්දී ඔබගෙන් ඔබට රෝගය තියෙනවා නම් ඒක පැතිරෙන්නේ නැහැ මාස්ක් එකෙන්. මොකද මාස්ක් එකෙන් ඒක වැළකෙන නිසා. දේවස්ථානයේ යාඥා කරන තැනත් ඔබ මාස්ක් එක දාගෙන අනිවාර්යයෙන්ම ඉන්නට වෙනවා. ඒක තදටම අපි බලනවා. නිසා ඊට අපිට සහයෝගය දෙන්න. ඒ වගේම සුරම් ඉමින එක නතර කරන්න චුටි කාලයකට දිව්‍ය පූජාවන් කවදා ලැබෙයිද කියන එක දන්නේ නැහැ. නමුත් සක්‍රමෙන්තු දරුවන්ගේ ක්‍රිස්තියානි කරන ඒවා අන්තිමාලේප මේ හැම සක්‍රමෙන්තුවක්ම ඔබට දානය කරන්නට පියතුමා ලැබැඳිලා ඉන්නවා. නිසා අපිව දැනුවත් කරන්න කල් වේලා ඇතුව හැම දවසකම හවස 7 සිට රාත්‍රී 9 දක්වා මෙහෙය අපි සිදු කරනු ලබනවා. ඔබට දේවස්ථානයට සහභාගී වෙන්නට හැකියාවක් නැහැ මේ වෙලාවේ. නමුත් ඔබට එයට ඔන්ලයින් සම්බන්ධ වෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් දේවස්ථානයේ කටයුතු සංවිධානය කර ගන්නට බොහෝ දෙනෙක් අපිට උදව් වුණා. සිංක් ගන්න, ඒ වගේම ජීවාණුහරණය කරන පම්ප් මැෂින් ගන්න, ඉතින් ස්ප්‍රේ මැෂින්ස් ගන්න, තව ගොඩාක් සැනිටයිසර් ගන්න. මේ හැම දෙයකටම අපිට උදව් වෙච්ච අය ඉන්නවා. හැම කෙනෙකුටම අපි ස්තුතියි කියලා කියනවා. දේවස්ථානයේ නිකරුණේ ගැවිසෙන්න කිසිම හැකියාවක් නැහැ. දේවස්ථානය තාම අපි එතෙන් නිසා දේවස්ථානට එන හැම කෙනෙක්ම ඒ පිළිවෙත් අනුමත කරන්න ඕනේ. ඔගේ ටෙම්පරේචර් එක බලලා තමයි ඇතුළට ගන්නෙ. ඉතින් කිසිම කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නට එපා. තරාතිරමක් නැහැ. හැම කෙනෙක්ට ඇතුල් වෙන හැම කෙනෙක්ටම ඒ පිළිවෙතයි අනුගමනය කරන්නේ. ඉතින් ඒට මිසම ජනතාව ඔබ අපිට සහයෝගය දක්වන්නට කියලා ඉල්ලා සිටිනවා. මේ 50 Nights of Love අපි චතාරිකම පාස්කු මංගල්‍ය වන්දනාව ඒ හැම දවසකම රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා ඔබට සහභාගී වෙන්න යාඥාවෙන් ඇතුල් වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. අද 11 මාරට ඉංග්‍රීසි දිව්‍ය පූජාව බව කරුණාවෙන් සලකන්න. අවසාන ගීතිකාවට අපි සහභාගී වෙමු. අවසාන ගීතිකාව කිතුණු ගී අංක 264. අපදිවි දෙරණට ආසිරි වැසීස මල් බල ඇති කරනා සමිඳුනි ඔබටයි අප හද කුසුමන් පැතියෙන් සුවඳ වෙනා අපදිවි දෙරණට ආසිරි වැසීස මල් බල ඇති කරනා ඔබටයි අප හද කුසුමන් පැතියෙන් සුවඳ වෙනා
ආකරයේ හැකියාවිනි මුතුවේ ජීවිත ආකරයේ හැකියාවිනි මුතුවේ මතු කොට ඔබලා ඔබ මගගෙන ලොව විවුනුව සපුරා සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතරණියල් පකලවා දේව අපගේ දෙවි ස්වාමීනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පිරිතු සාන්තගෙත් නාමෙන් ඔබ සෑම දෙනාටම ජේසු පීඩයි. Jesus be thy Father.